නමෝ බුද්ධාය සදහවත් පිංගුතුනේ බිනර පුරපසළොස්වක පුන් පොහෝ දිනය කියන්නේ බිනර මාසේ පුරහඳ පිරෙනා දිනය. බිනර මාසේ පුරහඳ පිරෙනා දිනයක ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි පිංගුතුනේ ගෞතම ශාසනය තුල භික්ෂුණී සංඝයා බිහිවීම. එහෙමත් නැත්නම් ස්ත්‍රියට බුදුසසුනේ පැවිදි වරම් ලැබීම. කොහොමද මේ සිද්ධිය සිද්ධ වුනේ? ඒ අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ තුන්ලොව ජයගෙන ගෞතම නමින් ශ්‍රී සම්බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කිරීම ආරම්භ කළා. එසේ දහම් දෙසීම ආරම්භ කරනකොට මේ බුදුසසුනේ භික්ෂු සංඝයා බිහි වුණා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ හිරු මණ්ඩල කරගෙන ගත සිවුරු දරාගෙන පිළිවෙත් පුරන භික්ෂු සංඝයා බිහි වුණා. ඒ භික්ෂුන් වහන්සේලා බිහි වෙලා භික්ෂුන් වහන්සේලා තව තවත් ජනපද චාරිකාවේ වැඩම කරමින් උතුම් සද්ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. එතකොට මේ බුදුසසුනේ බොහෝ උපාසක උපාසිකාවෝ බිහි වුණා. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ හිරු මණ්ඩල කරගෙන නමුත් ග්‍රහ ජීවිතය ගත කරමින් බුදුරජාණන් වහන්සේගේ සසුනේ පිළිවෙත් පුරන්න කැපවිච්ච පිරිස. එතකොට බුද්ධ ශාසනය තුල භික්ෂු සංඝයා බිහි වුණා. උපාසක ශ්‍රාවක පිරිසත් උපාසිකා ශ්‍රාවක පිරිසත් බිහි වී සිටියා. ඔහොම කාලේ ගත වෙද්දී භාග්‍යතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කොට අවුරුද්දක් ගත වී තියෙද්දී ඥාතීන්ට සංග්‍රහා පිණිස වැඩම කළා කපිලවස්තුවට. 20000ක් මහා රහතුන් පිරිවරාගෙන මහා පෙළහර සහිතවයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවට වැඩම කළේ. කපිලවස්තුවේ ශාක්‍යයන් දමනය කළා. ඒ ශාක්‍ය දමනයෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ සුදවුන් රජුරුවන්ගේ රාජමාලිගාවට වැඩම කොට රාජකීය පිරිසට ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. ඒ ධර්ම දේශනාවෙන් රාජකීය පිරිස මාර්ගඵල අවබෝධ කළා. සුද්ධෝදන රජුරුව සකදාගාමී ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඒ පළමු ධර්ම දේශනාවෙන් මහා ප්‍රජාපති ගෞතමී බිසවුන් වහන්සේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනේ උපාසිකාවක් බවට නොසෙල්වෙන ශ්‍රද්ධා ඇති උපාසිකාවක් බවට පත් වුණා. ඒ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරනකොටම මහා ප්‍රජාපති ගෞතමී බිසවට අදහසක් උපන්න කියනවා. අනේ අපහටත් බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුසසුනේ ගත සිවුරු දරාගෙන පිළිවෙත් පුරන්ට ඇතිනම්. එහෙම හිතක් උපන්නා. හැබැයි මේ මොහොතේ ඇය භාග්‍යතුන් වහන්සේට ඒ උදෙසා ආයාචනා කළේ නැහැ කියනවා. පස්සේ කාලෙක අපේ ශාස්ත්‍රුන් වහන්සේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයේ වැඩ ඉන්නකොට මහා ප්‍රජාපති ගෞතමී බිසව භාග්‍යතුන් වහන්සේ සමීපයට යනවා. භාග්‍යතුන් වහන්සේට ආදර ගෞරව සහිතව වන්දනා කරලා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ උතුම් බුදු සසුනේ ස්ත්‍රියටත් පැවිදි වරම ලැබෙනවා නම් ස්ත්‍රියත් මේ බුද්ධ ශාසනේ ගත සිවුරු දරාගෙන පිළිවෙත් පිරීමේ වාසනාව ලබනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා ගෞතමී මේ බුදු සසුනේ ස්ත්‍රිය පැවිදි වේවා කියන කාරණේට ඔබට රුචි නොවේවා. ප්‍රතික්ෂේප කළා. දෙවෙනි වතාවෙත් තුන්වෙනි වතාවෙත් ගෞතමී ආයාචනා කරනවා. ගෞතමී බිසෝගේ ආයාචනාව බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථා තුනේදීම ප්‍රතික්ෂේප කළා. එතකොට ඇය දුකටපත් වුණා. අනේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ ස්ත්‍රියට මේ බුද්ධ ශාසනයේ පැවිදි වරම ලබා දෙන්නේ නැහැ නෝය කියලා හඬමින් යලිත් රාජමාලිගාවට පිටත් වුණා. ඉතින් ওই සිද්ධිය සිද්ධ වෙලා ටික කාලයක් ගත වෙනකොට සුද්ධෝදන රජුරුව ගිහි වස්ත්‍ර පිටින්ම අරහත්ත්වයට පත් වෙලා පිරිනුවම් පෑවා. ඊට පස්සේ මහා ප්‍රජාපති ගෞතමිය යලිත් කල්පනා කළා කියනවා බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා
භාග්‍යතුන් වහන්සේගෙන් මේ බුද්ධ ශාසනයේ ස්ත්‍රිය උදෙසාත් පැවිදි වරම ලබා ගන්න ඕන. ඒ දෙවෙනි වතාවේ ගියේ වෙනස්ම විදිහකට. තවත් 500ක් කුල කාන්තාවෝ පැවිදි බවට ආසා ඇති තවත් 500ක් කුල කාන්තාවෝ එහෙම නැත්නම් 500ක් උපාසිකාවෝ මේ ගමනට එකතු වුණා. පින්වතුනේ ඒ හැමදෙනාම රාජකීය කාන්තාවෝ. රජ පවුල් වල අය. සුකුමාර ස්ත්‍රීන්. එලා ලස්සන කේශ කලාප ඉවත් කළා. ලස්සන ආභරණ ඉවත් කළා. කසාවතින් සැරසුණා. පැවිදි වෙස් අරගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දැකීම පිණිස පාගමනින්ම පිටත් වුණා කපිලවස්තුවේ ඉඳලා විශාලාවට යොදුන් 50කට වඩා දුර. ඒ උතුම් කාන්තාවන් ඒ උතුම් ස්ත්‍රීන් ඒ විදිහේ දුරක් පාගමනින්ම කැප වෙලා ගමන් කළේ මේ ශාසනයේ ගුණ පුරන්ට තියෙන ආසාව නිසාමයි. බුද්ධ ශාසනය තුල ගතසිවුරු දරා ගන්න තියෙන ආසාව නිසාමයි. භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉන්නකොට මේ පැවිදි වෙස්ගත් මහා ප්‍රජාපති ගෞතමී බිසෝ ප්‍රධාන 500ක් කාන්තාවෝ දුර ගෙවාගෙන එහි එනවා. යලිත් මේ ස්ත්‍රියට බුදුසසුනේ පැවිද්ද ලැබේවා කියලා ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කිරීම මහා ප්‍රජාපති ගෞතමී බිසවට දරා ගන්න බැරුව ගියා. විශාලා මහනුවර කූටාගාර ශාලාවේ ඒ විහාරයේ එළියට වෙන්න තැනක හඬ හඬා ඉන්නවා කියනවා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ප්‍රජාපති ගෞතමී බිසව හඬමින් ඉන්න හැටි දැක්කා. දැකලා කරුණ විමසුවා. ඒ කරුණ විමසනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට අනුකම්පාවක් හටගත්තා. අනේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ යම් අයුරකින් මේ බුදු සසුනේ ස්ත්‍රියට පැවිද්ද ලබා දෙනවාද? මං ඒ ආකාරයෙන් කටයුතු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් ආයාචනා කරනවා, ස්වාමීනි මේ බුදු සසුනේ ස්ත්‍රියටත් පැවිද්දට වරම් ලැබේවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඔබට ඔය ආරාධනාව ඔය ආයාචනාව කරන්නට සිත් නොවේවා. ඒ සඳහා රුචි නොවේවා. එහෙම කියද්දි ආනන්ද ස්වාමීන් වහන්සේ 3 වතාවක් දක්වා ඇරයුම් කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා වෙනස්ම විදිහේ කාරණාවක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ යම් ස්ත්‍රියක් සිවුරු දරා ගත්තොත් ඒ සිවුරු දැරූ ස්ත්‍රියට සෝතාපන්න වෙන්න බැරිද? සකදාගාමී වෙන්න බැරිද? අනාගාමී වෙන්න බැරිද? අරහත්ත්වේ පසක් කරන්න බැරිද? බුදුරජාණන් වහන්සේ මහා ධර්ම ගෞරවයෙන් යුක්තයි. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ ගුරුතන්හි තබාගෙන අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, පින්වත් ආනන්දය, ස්ත්‍රියකට වුණත් මේ සම්බුද්ධ ශාසනයේ මනාව සිවුරු දරා ගැනීමෙන් බුදුරජුන්ගේ ආඥා පරිදි සිවුරු දරා ගැනීමෙන් මේ බුදු සසුනේ අරහත්වයට පත් වෙන්නත් පුළුවන්. අනාගාමී වෙන්නත් පුළුවන්. සකදාගාමී වෙන්නත් පුළුවන්. සෝතාපන්න වෙන්නත් පුළුවන්. ඒ මොහොතේම ආනන්ද ස්වාමීන් වහන්සේ යලි ආරාධනා කරනවා, ස්වාමීනි එසේනම් මේ බුදු සසුනේ ස්ත්‍රියත් පැවිදි බව ලබත්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය එසේනම් මහා ප්‍රජාපති ගෞතමීට ගිහින් කියන්ට අෂ්ට ගරු ධර්මයක් ශාස්ත්‍රුන් වහන්සේ පනවනවා. ඒ අෂ්ට ගරු ධර්ම නිහතමානීව පිළිගන්නවා නම් පමණක් මේ බුද්ධ ශාසනයේ ස්ත්‍රියටත් පැවිදි උපසම්පදාව ලැබෙන්නේය. පින්වතුනි, අෂ්ට ගරු ධර්ම කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් භික්ෂුණී සංඝයාට පැන වූ විශේෂ පැනවීමක්. දැන් මේ වෙනකොට අවිච්ඡින්නව පැවතගෙන එන භික්ෂුණී සංඝ පරපුරක් නැහෙනේ. මේ වෙනකොට උපසම්පදාවෙන් භික්ෂුණී සංඝයා පවත්වගෙන ආපු ඒ අවිච්ඡින්න සංඝ පරපුරක් නැහැ. ඉතින් ඒක මොකක් හෝ දෙයක් නිසා සිඳී ගියා.
ඒ සිඳී ගියාට පස්සේ අපිට ඕන විදිහට යලිත් මේ ශාසනයේ භික්ෂුණී සංඝයා බිහි කරනවා කියලා එහෙම එකක් කරන්න බෑ. ඒ කළ හැක්කේ ශාස්ත්‍රූන් වහන්සේට පමණි. මේ බුදු සසුනේ නේත්‍රු වන්නේ ශාස්ත්‍රූන් වන්නේ අපගේ මහා කාරුණික ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඉතින් මේ භික්ෂුණී පිරිසට භාග්‍යතුන් වහන්සේ පනවපු විශේෂ පැනවීමක් තමයි අෂ්ට ගරු ධර්ම කියන්නේ. ඒ කියන්නේ අෂ්ට ගරු ධර්ම වල කාරණා 8ක් සඳහන් වෙනවා. උපසම්පදාවෙන් සියවසක් ගත වූ භික්ෂුණිය පවා එදා උපසම්පදා වෙච්චි භික්ෂුවටත් වන්දනාමාන කරන්න ඕන, ගෞරව සත්කාර කරන්න ඕන. ඒ ගරු ධර්මය දිවි හිමියෙන් ආරක්ෂා කරන්න ඕන. ඕක තමයි පළවෙනි ගරු ධර්මය. ඔය විදිහට ගරු ධර්ම 8ක් භාග්‍යතුන් වහන්සේ පැනෙවුවා. ඒ ගරු ධර්ම 8 ප්‍රජාපති ගෞතමී බිසව පිළිගත්ත විදිහ හරිම අසිරිමත් ඊටාම නිහතමානීව ඒ ගරු ධර්ම 8 පිළිගත්ත. කියනවා ස්වාමීනි ආනන්දයන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ විසින් ඔය යම් ගරු ධර්මයක් පැනවූසේක්ද ඒ ගරු ධර්මයෝ 8ම මං ඊටාම සතුටින් පිළිගන්නවා. ස්වාමීනි හරියට ලස්සනට සැරසෙන්න කැමති තරුණ ගෑනු ළමයෙක් හරි පිරිමි ළමයෙක් හරි හොඳට නාලා කරලා ලස්සන සුවඳ මල් අරගෙන මේ ශරීරයේ උත්තම අංගය වන හිසේ පළඳා ගන්නවා වගේ මම භාග්‍යතුන් වහන්සේ විසින් පනවන මේ අෂ්ට ගරු ධර්ම හිස්මුදුනින් පිළිගන්නවා කිව්වා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ යලිත් භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා ශාස්ත්‍රඥ වහන්සේට පවසා සිටිනවා ස්වාමීනි මහා ප්‍රජාපති ගෞතමිය අෂ්ට ගරු ධර්ම පිළිගත්තා. බුදුරජාන් වහන්සේ වදාලා එසේනම් ආනන්දය එයම ප්‍රජාපති ගෞතමියට පැවිද්දත් උපසම්පදාවත් වේවා. මේ බුද්ධ ශාසනයේ ප්‍රජාපති ගෞතමී තෙරණිය විතරයි ඒ සුවිශේෂී උපසම්පදාව ලැබුවේ. ඒකට කියනවා පින්වතුනි ගරු ධම්ම පටිග්ගහන උපසම්පදා. අෂ්ට ගරු ධර්ම පිළිගැනීමෙන් ලැබුණු උපසම්පදාව. යම් මොහොතක ප්‍රජාපති ගෞතමී බිසව අෂ්ට ගරු ධර්මයෝ පිළිගත්තාද ඒ පිළිගත් මොහොතේම මේ බුද්ධ ශාසනයේ භික්ෂුණී සංඝයා බිහි වුණා. ඇය තමයි භික්ෂුණී සංඝයා බිහි කිරීමේලා පුරෝගාමී වූ තැනැත්ති. පසු කලෙක අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා මැද භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයා මැද මහා ප්‍රජාපති ගෞතමී උත්තමාවිය සම්බන්ධයෙන් අගතනතුරු ප්‍රදානය කළානේ. ඒතදග්ගම් භික්කවේ මම ශාවිකානම් භික්ඛුණීනම්. මහණෙනි මේ බුදු සසුනේ මාගේ ශ්‍රාවිකා වූ භික්ෂුණී සංඝයා අතරේ චිර රාත්‍රාඥ පැවදිව බොහෝ කල් ගත කළ භික්ෂුණීන් අතර අග්‍ර වෙන්නේ මේ මහා ප්‍රජාපති ගෞතමයා කියලා. ඉතින් ඒ උත්තමාවිය තමයි භික්ෂුණී සංඝයා අතර ප්‍රධාන කෙනා බවට පත් වුණේ. සම්බුද්ධ ශාසනය බැබළුවා. සම්බුද්ධ සසුන බබළුවා. ඒ උත්තමාවිය පිරිනිවන් වැඩියා. ඒ උත්තමාවියගේ මැදිහත් වීමෙන් බිනර පුර 15ක පුන් පොහෝ දිනේ තමයි මේ ගෞතම ශාසනයේ භික්ෂුණී සංඝයා බිහි වුණේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සිව්වණක් පිරිසම බිහි වුණා. භික්ෂු සංඝයා, භික්ෂුණී සංඝයා, උපාසක පිරිස, උපාසිකා පිරිස. ඇතමෙක් මෙන්න මේ වචනේ පාවිච්චි කරනවා. භික්ෂුණී ශාසනය කියන. ඒක වින්දුතුනේ වැරදි. භික්ෂුණී ශාසනය කියන වචනේ ඇතැම් පොත්වලත් සඳහන් වෙනවා. වැරදි. එහෙම ශාසන නෑ. ශාසනයේ තියෙන්නේ බුද්ධ ශාසනය. තිලෝගුරු අපගේ ගෞතම රහත් සම්මා සම්බුදු රජුන්ගේ ශාසනය. ඒ බුද්ධ ශාසනයේ භික්ෂු සංඝයා, භික්ෂුණී සංඝයා, උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස සිටි. ඉතින් එහෙමයි දරාගත යුත්තේ. බිනරපුර 15ක පුන් පොහෝ දිනේ තමයි මේ ගෞතම ශාසනයේ ඒ සිව්වණක් පිරිසම ආරම්භ වෙච්ච දිනය. ඉතින් ඒ කාරණේ හොඳට අපි මතක තියාගන්න ඕන.
ශ්‍රාවක ශ්‍රාවිකාවෝ විදිහට අපිට අතිශයින්ම වැදගත් දවසක්. මේ පොහොය ගැන දැනගෙන හිටපුවාම හැම පොහොයක්ම එළබෙනකොට පින්වතුනේ අපිට ඒ පොහොයේ වැදගත්කම සිහි කර කර මහා ප්‍රීතියකින් ප්‍රමුදිත භාවකින් යුක්තව පිළිවෙත් පුරන්ට අවකාශ ලැබෙනවා. ඒ නිසා පින්වතුන්ලා හැම දිනාට මේ බිනර පුර 15ක පුන් පොහෝ දිනේත් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් සිදුවීම වූ ඒ භික්ෂුණී සංඝයා බිහිවීමත් ඒ වගේම සිව්වනක් පිරිස බිහිවීමත් කියන කාරණේ සිහි කරමින් තමන්ගේ ජීවිතේට බොහෝ පින් පුරා ගන්නට අවකාශ ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.